සතුට වෙනුවෙන් නගරයට එන්නේ එහෙනම්. අපි දැන් මේ සතුටින් දින්නේ. For example, we live in a free country, but do we feel free at all? No, right? අපි මිනිස්සු ඔක්කොම හිර වෙලා ඉන්නේ, කොටු වෙලා ඉන්නේ අපේ අදහස් මත. පෞද්ගලිකව මම විශ්වාස කරන විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට නිදහස කියන දේ දකින විදිහ වෙනස්. අපි සතුට ළඟා කරගත යුත්තේ අපි විසින්මයි. තේදාලන ආන්ටි කෙනෙක් කොළඹට එන්න ඕනේ EPF ETF හදාගන්න. 30% ඉන්නේ 5% වගේ භූමි ප්‍රමාණයක. හැමෝගෙම ඇහුවොත් කියන්නේ ෆන් එකයි, ක්ලබ් එකයි, ලව් එකයි, ෆෝන් එකයි. තරුණයේ විදිහට සඳුතට වෛර කරලා සිකුරාදට ආදරය කරන ජාතිය. Ayubowan. Young hearts, intelligent minds, gathering here today to give you change through dialogue. This is Charana TV's Seetala Eethala. චාරණ TV ඔබේ ආලින්දයට ගෙනෙන සීතල ඊතල වැඩසටහන. රටේ තරුණයින් ඔබේ ප්‍රශ්නවලට හදවතට ආමන්ත්‍රණය කරන වැඩසටහන. Here are the speakers for today's episode. The youth has been talking about many issues for the time that you have watched Seetala Eethala. But we talk about issues of the society, we talk about issues of the youth, but do we talk about the real youth? Did you know that 81% of Sri Lanka is a rural population? Do we talk about the inclusivity of problems with these people when we talk about these issues? Today at Seetala Eethala, we will be questioning ourselves and see if we have thought about all of these people. Have we been inclusive? Today we are talking about the trapped lives and freedom. Is urbanization really a trap? Let's find out. Hirane? අපි සීතල ඊතල වැඩසටහනින් සමාජ ප්‍රශ්න ගණනාවක් කතා කරා. රටේ ශ්‍රම බලකායට වැඩිපුරම දායකත්වය ලබා දෙන තරුණයින් මේ නාගරිකව විතරද ඉන්නේ. එහෙම නැත්නම් මේ ගම්බදවත් අපේ තරුණ නියෝජනය තියෙනවා. ඔවුන් රටේ ආර්ථිකයට සමාජීය සංවර්ධනයට දෙන දායකත්වය අතිමහත්. ඉතින් අද අපි හිතුවා සීතල ඊතල වැඩසටහනෙන් කතා කරන්න අපි මේ කතා කරන සමාජ මාතෘකාව මේ සමාජ ප්‍රශ්නය තව ටිකක් පුළුල් කරන්න. නාගරීකරණය කියන්නේ සමාජයේ ආර්ථික දේශපාලනයේ කැඩපතයි. නමුත් මේ නාගරීකරණය තුළ එහෙම නැත්නම් සංස්කෘතික දේශපාලන කොටුවීම තුළ ඇත්තටම තරුණයා සහ මේ රටේ ජීවත් වෙන අනිත් ප්‍රජාව නිදහසේද ඉන්නේ. එහෙම නැත්නම් යම්කිසි සීමාවකට කොටු වෙලාද. අද අපි කතා කරමු මේ කොටු වෙච්ච ජීවිත සහ නිදහස මොන විදිහටද තරුණයා ඇතුළු කොටගෙන සමාජයට බලපාන්නේ කියලා. And to do that, first we have our speaker, Tarindu Jayasinghe. මම ඔබෙන් ඇහුවොත් ඔබ කැමති ජීවිතේ වැඩිපුරම සතුටින් ඉන්නද නිදහසෙන් ඉන්නද කියලා සාමාන්‍යයෙන් මේක ටිකක් අපිව හිර කරන ප්‍රශ්නයක්. අපි ජීවිතේ වඩාත්ම ප්‍රිය කරන්නේ ජීවිතේ සතුටින් ඉන්නද ජීවිතේ නිදහසේ ඉන්නද කියලා. ඉතින් නාගරීකරණය ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නාගරීකරණයත් එක්ක අපි විශ්වාස කරන දේ අපේ ජීවිතේ ඇත්තටම කොටු වෙලාද හිර වෙලාද? ඇයි නාගරීකරණය කියන දේ වෙන්නේ? සාමාන්‍යයෙන් ජීවිතේ මිනිස්සු විදිහට අපිට තියෙන බලාපොරොත්තු අපිට තියෙන ඉලක්ක අපි ජීවිතේ ඉලක්ක බලාපොරොත්තු වෙනින් හඹා යනවා. මං හිතන්නේ මිනිස්සු විදිහට මේ ගමේ ඉන්න තරුණයා ගමේ ඉන්න පාසල් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් නගරයට එන්නේ මේ ජීවිතේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ බලාපොරොත්තු ඉලක්ක හඹාගෙන යන්න. සමහර විට උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, හොඳ රැකියාවක් වෙන්න පුළුවන්, සාර්ථක පෞල් ජීවිතයක්, එහෙම නැත්නම් අපි කියන්නේ සමාජයට බලපෑම් කරන්නෙක් විදිහට මේ කියන එකී නොකී ජීවිතේ අපිට තියෙන බලාපොරොත්තු එක්ක අපි එනවා නගරයට. එතකොට ශ්‍රී ලංකාවේ අඳුනගන්න තියෙනවා සාමාන්‍යයෙන් නාගරිකරණය වෙච්ච ජනගහනය මම දැන් සැන්න මතක් කරලා 81ක් ඉන්නවා කියලා ග්‍රාමීය එහෙනම් 18.59ක් විතර ඉන්නවා නාගරිකරණය වෙච්ච රටේ ජනතාව. ඉතින් මෙතනින් එහාට අපි ගිහින් කතා කරොත් එහෙම ඇත්තටම අපි මේ ජීවිතේ මේ සතුට වෙනුවෙන් නගරයට එන්නේ එහෙනම්. ජීවිතේ සතුට හොයාගෙන තමයි නගරයට. ජීවිතේ බලාපොරොත්තු හොයාගෙන තමයි නගරයට එන්නේ. එතකොට
තරුණ තරුණිය 25 දෙනෙක් අපි ගමු නියදියක් සමාජයෙන්. අපි අරන් අහමු ඔවුන්ගෙන් ඔබ ඇත්තටම ජීවිතේ quality of life එහෙම නැත්නම් ජීවිත සතුට කියලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? quality of life කොහොම විවිධ නිර්වචන තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ සෞඛ්‍ය සම්පන්නව හොඳින් ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඔබ ජීවිතේ ඔබට සුවපහසු ජීවිතයක් නම් ඔබට තියෙන්නේ. සහ සාමාන්‍යයෙන් ඔබ සතුටින් ඉන්නවා නම් අපි කියනවා quality of life කියලා. ඔවුන් කියයි හොඳ ජීවිතයක් හොඳ ඉපීමක් ඉහළ ආදායමක් තමන්ගේම වාහනයක් තමන්ගේම නිවසක් මේ වගේ ගොඩක් මැටීරියලිස්ටික් දේවල් වලට අපි අපේ ජීවිතේ quality of life කියන දේ හිර කරලා තිනවා. මේක තමයි ඇත්තටම යථාර්ථය. අපි අපෙන් ඇහුවොත් අපි කොතනද ඉන්නේ අපි සතුටු වෙනවද මේ දේවල් එක කියලා අපි මේ උත්තරේ දෙවි. හැබැයි අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ? මෙතනින් එහාට අපි ගිහිල්ලා කතා කරොත් මේ දේවල් ළඟා කරගන්න මහා යුද්ධයක අපි ඉන්නවා. උදේම නැගිටිනවා වැඩට යනවා උදේම නැගිටිනවා පාසලට යනවා සමහරවිට ගෙදර එනවා ගෙදර වෙලා වැඩ තිබ්බොත් ආයි අපි ඔෆිස් එකේ හරි කොහේ හරි වැඩ කරනවා මේ හැම දෙයක්ම අපි කරන්නේ අපේ ජීවිතේ බලාපොරොත්තු ටිකක් අත්පත් කරගන්න අපි එතනින් එහාට ගිහිල්ලා බැලුවොත් එහෙම ඇත්තටම අපි දැන් මේ ඉන්නේ කොතනද අපි දැන් මේ සතුටින් දින්නේ අපි මේ ගත කරන්නේ නිදහස් ජීවිතයක්ද නාගරිකකරණයත් එක්ක මේ ගොඩනැගිලි ඇස්සේ අපි හිර වෙලා ඉන්නවා අපිම හදාගත්ත රාමුවක් ඇතුලේ ඒ තමයි අපේ ජීවිතේ ඉලක්ක සහ බලාපොරොත්තු කවදාවත් අපිට තරුණයෝ විදිහට මේ කියන සතුට අපිට බාහිර බලපෑම් ගොඩක් කතා කරන්න පුළුවන් හැබැයි මම විශ්වාස කරන විදිහට නම් අපි මේ නිදහස හිර කරන් ඉන්නේ අපේ මේ ජීවිතය ඇතුලේ අපි ජාතියක් විදිහට තරුණයෝ විදිහට සඳුදට වෛර කරලා සිකුරාදට ආදරය කරන ජාතිය. සඳුදට වෛර කරන සිකුරාදට ආදරය කරන ජාතිය. එහෙම වෙලා තියන්නේ ඇයි මේ දවස් 5 අපේ මහා යුද්ධයක අපි ඉන්නවා. හුස්ම ගන්නවත් නිදහසක් නැතුව අපි ජීවිතේ අරමුණු බලාපොරොත්තු වලින් අපි හඹා යනවා. ඉතින් ඒ නිසා සතුට අපි කොටු කරලා තියෙනවා අරමුණු බලාපොරොත්තු ඇතුලේ. මේ අරමුණු බලාපොරොත්තු ඇතුලේ අපේ මේ නාගරිකකරණයත් එක්ක මේ ගොඩනැගිලි අතරෙත් එක්ක අපි අපේ නිදහස හිර කරලා තියෙන ජාතියක්. ඒ නිසා අපි මේ ගත කරන ජීවිතේ ඔබට නිදහස ඕන නම් ඒතු අපි තුලමයි තියෙන්නේ අපිට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. නැවත වතාවක් මම මගේ පළවෙනි ප්‍රශ්නේ මම ඔබ අහන්නම්. ඔබ කල්පනා කරන්න අපේ ජීවිතය ඇත්තටම ඕනේ සතුටින් ඉන්නද නිදහසෙන් ඉන්නද? අපි හිතමු අපි කතා කරමු. බොහොමත් ස්තුතියි. Do you really want happiness or do you really want freedom? Along with this, he tackled the word of urbanization inside this. Thank you very much, Tarinder, for bringing this question. Do you really think to yourself if you are at home right now? Do you really want happiness or do you really want freedom? Do you really hate your Mondays and do you love your Fridays? How is this going to bring you happiness? Is this going to bring you freedom? He gave us the first step that we need to take this topic forward and to rethink that every aspect of life that we have been thinking. Thank you very much, Tarinder, for that beautiful introduction to this topic. Hirane? ඇත්තටම තරින්දු අපි මේ මාතෘකාවට ජවය අරගෙන අපිට ඇත්තටම අවශ්‍ය කරන්නේ නිදහසද සතුට කියන ප්‍රශ්නය මේ අපි 8 දෙනා ඉතුරු කරගත්ත ප්‍රේක්ෂක ඔබගෙනුත් අහනවා. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. ඔබ නගරයට එන්නේ මේ ද්‍රව්‍ය මූලික කරගෙන ලබන සතුටක් හොයාගෙන නෙවෙයිද කියන දේ තමයි තරින්දු අපෙන් අහන්නේ. ඇත්තටම එහෙමද? එහෙම නැත්නම් ඔබට තියෙන වෙනත් අරමුණුද? අපි කතා කරමු. So our next speaker is you, Sherin Lavanya. Do you feel free or trapped? Trapped in a 9-to-5 schedule, a relationship, a tight financial situation. Trapped in the sense you feel like you have to or there is no other way. Trapped in different circumstances we didn't choose to. For example, we live in a free country, but do we feel free at all? No, right? Meanwhile, we dream a future free from stress, worry and pressure. We dream a new relationship, a new job, moving abroad, taking a trip someday. But why does this someday never comes? Because we are trapped. So, if you are trapped, there are 3 aspects to get out of it. First, change the narrative. In order to feel the power and create changes in our lives, we need to stop seeing ourselves as victims. Because you are the hero of your own story. Maybe the best parts are yet to come. You have to stop think that I don't want to be here because you are making yourself feel worse. And I'm not telling you to think like I love being here because that that's not your truth. But instead, try on focusing on anything and everything that makes you feel happy about being where you are. Second thing, take your power back. Rather than worrying about getting out of this hole, bring light into it. And life, in its perfect timing, will show you the way. And it will guide you to the place where you want to be. If you look at all the amazing things you had in your life will, it will start to respond to you. The final thing is trust. Circumstances change. These are not forever. You have to trust them.
So in time, the solutions will present themselves and they will guide you to the path where you want to be. So these are the 3 aspects to get out of your trapped life. So I just want to mention, and I don't have to repeat the trending story of Prince Harry and Meghan Markle and how they got out of the royal life to get their own freedom. They have sacrificed their royal life to get their freedom. So I would like to conclude with a statement that freedom is a state of mind. If you want to fly, you have to give up everything that weighs you down. Thank you. Thank you very much ලාවන්‍ය. ඔබේ සතුට එහෙම නැත්නම් ඔබේ අරමුණු එක දවසකට අනාගතයට බාර දීලා ඔබ ජීවත් වෙන කෙනෙක්ද? ඒ එක දවසක කවද්ද ලාවන්‍ය අපෙන් මේ ප්‍රශ්නය කරනවා. ඔබේ ජීවිතේ ඔබට අභියෝග එන්නට පුළුවන්, ප්‍රශ්න එන්නට පුළුවන්. නමුත් ඒ හැම දෙයකම සාර්ථකව මුහුණ දෙන්න ඔබ තුළ ආත්ම ශක්තියක් තියෙන්නට ඕනේ. එක අරමුණක අදිෂ්ඨානයකින් යුතුව තමන්ගේ සීමාවන් දැන ඉඳගෙන ඒ තුළ ඔබට පුළුවන් නම් ඔබේ ජීවිතයට ආලෝකයක් අරන් එන්න. එය ඇයගේ කතාව තුළ ඉස්මතු කරන්න උත්සාහ ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ඔබේ ජීවිතයේ වීරයා ඔබ බවට පත් කරගන්න. එවිට ඔබට පුළුවන් වෙයි මේ සතුට, නිදහස, මේ කොටු වෙලා තියෙන ගතියෙන් මිදලා තමන්ගේ ජීවිතයේ තෘප්තිය කියන දේ කරා රඟා වෙන්න. අපි බලමු. ඇත්තටම ඔබට ඒ එක දවසක් කියලා ඔබ නිවාඩුවක් වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතේ හීන හැබෑ කරගන්න තියෙන දවස ඔබ මොන ආකාරයටද රඟා කරගන්න කියන එක ෂෙරින් කියපු විදිහට ඔබේ ජීවිතයට එකතු කරගන්න. Hiran, she tells us 3 things. Change the narrative, take back the power, and also to trust in the process. I really admire her for telling that we in general, we the people who are watching right now, the society, the youth, everyone, we are trapped right here in our minds. And she tells us that being trapped or being freed is only merely a state of mind. And that is where we should start to go forward with. හැබැයි හිරන්නේ පුංචි දෙයක් තමයි ඇය කියනවා අපිට මේ අපි ඉන්නේ නිදහස් රටක කියලා පුංචි ප්‍රශ්නයක් තියෙන ඒ ස්ටේට්මන්ට් එකේ. ඇත්තට අපි නිදහස් රටක් අපිට තියෙන අත්‍යවශ්‍ය දේවල් ගොඩක්. හැබැයි ඒත් එක්කම like she said එයා කියපු කාරණාවත් එක්ක පුංචි සංසන්දනයක් වීමක් කරොත් ඇත්තටම නිදහස් රටක ඉන්නේ. හැබැයි අපි නිදහස ලබා ගන්න ඕනේ අපේම මනසෙන්. අපිට ප්‍රශ්නයක් අරන් එන්න පුළුවන් සෙන්ටර් මේ. ඒ නිදහස ඇය මොන විදිහටද කොයි ශේෂ්ත්‍රයන් තුළද නිදහස අර්ථකථනය කරන්නේ කියලා මම හිතන්නේ අපේ ඩිස්කෂන් රවුන්ඩ් එකේදී කතා කරන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම. ඉතින් ඒකත් එක්කම අපිට ඉන්නවා අපේ ඊළඟ කතිකයා ලහන් සඳුල්. සිර වූ ජීවිත සහ නිදහස, trapped life and freedom. මේ මාතෘකාව පිළිබඳව ගත්තොත් ප්‍රධානම කරුණ මම ගන්න තමයි මේකේ වටිනාකම දන්නේ කවුද කියලා. මම කියන්නේ නිදහසේ වටිනාකම නෙමෙයි. මම කියන්නේ සිර වූ ජීවිතය සහ නිදහස කියන එකේ වටිනාකම. මම කල්පනා කළා. නමුත් මට හම්බුන්නේ නැහැ කවුරුත්. මට එක පුද්ගලෙක් කල්පනා වුණා. පුද්ගල කොට්ටාශයක්. ඒ තමයි මරණ දණ්ඩනය ලැබිච්ච පුද්ගලෙක්. ඔහු සිරගත වෙලා ඉන්නේ. ඔහුගෙන් ඇහුවොත් අඩුම තරමේ ඔබ ලබන අන්තිම කැමැත්ත මොකක්ද කියලා ඔහු කියන්නේ අඩුම තරමේ මහත්තයා මට සිර කූඩුව ඇතුලේ ජීවත් වෙන්න දෙන්න ජීවිතාන්තය දක්වා. කවුරුත් මැරෙන්න කැමති නැහැ. හැමෝම මරණයට බයයි. අද වෙන විට වීර මද්දුම් බණ්ඩාරල නැහැ. අද වෙන විට ඒ වගේ වීර ඇවිල්ලා කියන්නේ අයියන්ඩිය බියනවන්න මැරෙනා හැටි මම පෙන්නන්නම් කියලා. නෑ. අද වෙනකොට අපගේ සමාජය ගත්තොත් පහුගිය අපි නිවුස් ගත්තොත් එහෙම දකින්නේ මොකද්ද? අම්මා දරුවට ගහනවා. ඒකෙන් මොකක්ද සමාජයට දෙන අත්දැකීම? අද වෙනතුරු මම ඇත්තටම සතුරින් කියන්න කැමති දේ තමයි මගේ අම්මා තාත්තා මට කවදාවත් අතක් උස්සලා නැහැ. හැබැයි එහෙමයි කියලා මම අම්මා තාත්තට මුකුත් කියලාත් නැහැ. ඒගොල්ලෝ මාව හැදුවේ වචනයෙන් පාලනය කළා. ඒක තමයි අපි මේ පිරිසත් එකතු වෙලා කරන්නේ. අපි වචනයෙන් දෙයක් සමාජයට දෙන එක. වචනය කියන්නේ ප්‍රබල දෙයක්. මම ඇයි වචනේ ගත්තේ? අපි මිනිස්සු ඔක්කොම හිර වෙලා ඉන්නේ, කොටු වෙලා ඉන්නේ අපේ අදහස් මත. ඒ හේතුව මොකද්ද? අපේ ආකල්ප, attitudes. We never change our attitudes. අපි මෙහෙම ගත්තොත් දැන් ඉස්සර තිබුණ concept එක මොකද්ද? ගමයි පන්සලයි වැවයි දාගබයි. හැබැයි දැන් තියෙන concept එක මොකද්ද? නගරයට එනවා හැමෝගෙම ඇහුවොත් කියන්නේ ෆන් එකයි, ක්ලබ් එකයි, ලව් එකයි, ෆෝන් එකයි. ඔක තමයි යථාර්ථය. මම ඔය කියපු වචන 4න් එක වචනයක්වත් අපේ එක්කෙනෙක් ළඟ නැත්තම්, තරුණයෙක් ළඟ හෝ වැඩිමහල් වියක පුද්ගලයෙක් හෝ කාගේ හරි නැත්තම් මට කියන්නකෝ. ඒක ලොකු අරුමයක්. අනිත් එක ජංගම දුරකථනය.
අපි ලොකුවට කියනවා අර්බනයිසේෂන් ඊට පස්සේ නාගරීකරණයෙන් තනිකර මිනිස් වෙනස් වෙනවා කියලා. ඔව් නාගරීකරණ ඉෆෙක්ට් එනවා. නමුත් ඒකනේ ප්‍රධානම හේතුව. ප්‍රධානම හේතුව ජංගම දුරකථනයට අපි ඇබ්බැහි වෙලා තියෙනතිය. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ නාගරීකරණය විතරක් නෙමෙයි. ඔබ හිතලා බලන්න තමන් ගැනත්. තමන්ගේ ආකල්ප වෙනස් කළොත් රටක් විදිහට ඉස්සරහා යන්නත් පුළුවන්. ඒ වගේම ඔබගේ නිදහස ලබා ගන්නත් පුළුවන්. නිදහසෙන් පිරුණු ශක්තියෙන් පිරුණු රටක් හදමු. සමාජයක් හදමු. යෞවනයක් හදමු. ස්තුතියි. ගමයි පන්සලයි වැවයි දාගැබයි හැබැයි දැන් තියෙන්නේ ෆන් එකයි ක්ලබ් එකයි ලව් එකයි ෆෝන් එකයි කියලා අපි ලහන් කියලා අපිට ලහන් අපිට කියනවාද so thank you very much ලහන් අපිට අද මොනවත් නෙමෙයි අපිට ඇත්ත කිව්වට මේ තරුණයාගේ ඇත්ත අපිට පෙන්වලා දුන්නට ඉතින් ලහන් අපිට කියනවා වචන වලින් අපි අපේ ආකල්ප වෙනස් කරගන්න විට අපේ මනස අපේ වෙනස් කරගන්න පුළුවන්. අපි මනස වෙනස් කරගන්න විට අපි එක්කෙනෙක් නෙමෙයි අපි එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් අපේ මනස වෙනස් කරගන්නකොට ඒක ඉබේම වෙනවා. සමාජයටම ඕක යනවා හිමීට. හැබැයි ඕක කාලයත් එක්ක වෙන process එකක්. So thank you very much Lahan for outlining this beautiful process for us to change our ideas in order to become free and better to make this country much better stance than where it is. Thank you very much Lahan. Hirane? ඔව් සෙන්ඩ්‍රා ඇත්තට මේ අදටත් ළමෙක් රචනාවක් ලියද්දි සාරධර්ම ගැන සංස්කෘතිය ගැන ගම ගැන මොකක් හරි රචනාවක් ලියද්දි රචනාව ලස්සන වෙන්න අර ලහන් කියපු පාඩේ ලියනවා ඕන ළමෙක් ගමයි පන්සලයි වැවයි දාගැබයි. හැබැයි සංස්කෘතියේ සංකල්පය මේ වෙනකොට වෙනස් වෙලා. ඇත්තටම ගම කියන සංකල්පය අද නැහැ. හැබැයි ඒ වෙනුවට අපි අද කතා කරන නාගරීකරණය තුළම විතරක් නෙවෙයි නිදහස සීමා වෙන්නේ කියන එක ලහන් අපිට බොහොම අපූර්වට ඉස්මතු කරනවා. බොහොම ස්තුතියි ලහන්. ඒ විතරක් නෙවෙයි ඔබ අපි මේ යන කෙටි විරාමයේදී ඔබ තීරණය කළ බලන්න ඔබේ ජංගම දුරකථනය නැති වුණොත් ඔබට මොකක් වෙයිද? ඒ නැතුව ජීවත් වෙන්නට ඔබට අවකාශයක් ලැබුණොත් එයට ඔබ සූදානම්ද? ඒ කෙටි ප්‍රශ්නය ඔබට ඉදිරි කරමින් අපි යනවා කෙටි විරාමයකට. නැවත හමු වෙමු සීතල ඊතල තුලින්. Creating change with dialogue. We are now back at Seethala Eethala, where we were discussing about the trapped lives and freedom. Next up, we have our speaker. For you, a very new speaker, that is Dulara Abegunaratna. සුබ දවසක්. මම මගේ කතාව මෙහෙම පටන් ගන්නම්. නිදහස කියලා කියන්නේ මොකක්ද? 1948 දී ලංකාවට ලැබුණු නිදහසද නැත්නම් මේ නිදහස කියන වචනයට වෙනත් අර්ථකථනයක් තියෙනවද? පෞද්ගලිකව මම විශ්වාස කරන විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට නිදහස කියන දේ දකින විදිහ වෙනස්. පෞද්ගලිකව මට නිදහස කියලා කියන්නේ මගේ හිතේ සහනේ හිතේ නිදහස තියෙන තැන. හරියටම කියනවා නම් හිතේ සතුට තියෙන තැන. එතකොට අපි පොඩ්ඩක් මේ නිදහස කියන වචනේ පැත්තකින් තියමු. කොටු වෙන ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද? නැත්නම් trapped life. I'll ask you all a question. Have you ever felt trapped in your lives before? So some of you all would say, yes, I have felt that way. At a certain time in my life, I have felt that way. Oh, ඒක normal. මටත් එහෙම හිතලා තියෙනවා. එතකොට මේ අපි ජීවිතයක් ඇතුලේ කොටු වෙන්නේ ඇයි? අපිට ඉන් එහාට යන්න බැරිද? අපිට අර කියන්නේ can't we think out of the box? COVID-19 වසංගතයත් එක්ක මේ කොටු වෙන ජීවිත කියන එක තව දුරටත් කොටු වෙලා තියෙනවා. මොකද අපිට දැන් අපිට ඕන විදිහට නිදහසේ ගමනක් එළියට යන්න බෑ. උත්සවයකට යනවා නම් සීමිත සංඛ්‍යාවකට විතරයි යන්න පුළුවන්. නීති රෙගියුලාසි තියෙනවා. ගෙදරින් පිට යනවා නම් අපි අනිවාර්යයෙන්ම මුඛාවරණයක් වලදින්න ඕනේ. මේ වගේ සියුම් දේවල් වලින් ඉන්නොත් මොකද්ද වෙන්නේ? අපි ඒ කොටු වෙලා තිබුණ ජීවිතෙන් තව දුරටත් කොටු වෙනවා. එතකොට මෙතනින් මිදෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක්. මම හිතන විදිහට අපිට පුළුවන් නම් ඒ ප්‍රශ්නය චැලෙන්ජ් එකක් විදිහට බාර ගන්න. හරියට නිකන් බාධා එනකොට ඒ බාධාව එක්ක ඩීල් කළා අපි එකෙන් ෆිල්ටර් කරගන්න ඕනේ එක්ස්පීරියන්ස් එක අපේ ජීවිතේට ගන්න ඕන බාධාව හිමීට ජීවිතෙන් අයින් කරන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ? අපි අර නිදහස කියන තැනට ස්ටෙප් එකක් ලං වෙනවා. මං හිතන්නේ එහෙම කරොතින් අපිට නිදහසට ලම් වෙන්න පුළුවන්, කොටු වෙන ජීවිතෙන් පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. මම මේ ඉංග්‍රීසි වාක්‍යයත් එක්ක මගේ කතාව අවසන් කරනවා. We must be willing to let go of the life we have planned
so as to have the life that is waiting for us. මේ ගැන හිතන්න. ස්තුතියි. We must let go of the life we have planned in order to go to the life that is waiting for us. Thank you very much, Dulara, for outlining that beautiful quote into your speech and making us believe in the power of freedom and how really freedom works. She asked us a question and something that Hiran, you'd agree, we at Seethal Eethal අපි හැමදාම කතා කරන දේ, can't we think outside of the box? මෙතෙන්ට ඇවිල්ලා අපි think outside of the box එකටත් එහා ගියපු දෙයක් ඇත්තටම කරනවා. box එක දැන් ඔළුවෙන් ගලවලා පැත්තකිනුත් තියලා තියෙන්නේ. හැබැයි එතනින් ඉස්සරහට අපි කොහොමද යන්නේ? ඉතින් දුලාර අපිට ඒ දේත් අපිට ඉස්සරහට යන්නේ කොහොමද? මේ නිදහස කියන දේ සංකල්පයක් විදිහට අපේ මනසේ අපේ තියාගෙන ඉන්නේ කොහොමද කියන එක අපිට තවත් වෙනස් ආකාරයකට අපිට පෙන්වනවා. හිරන්නේ? ඔව් අතරම සන්ද්‍රමේ අපි නිදහසේ කැම නැත්නම් මේ අපි මේ හිර වෙලා ඉන්න මේ කොටුවෙන් මිදලා එහාට හිතන්න නම් අපිට නිදහස් සිතුවිලි තියෙන්නට ඕනේ. මනස නිර්වුල් වෙන්නට ඕනේ, නිදහස් මනසක් තියෙන්නට ඕනේ. එතකොට තමයි නිර්මාණශීලී අලුත් සිතුවිලි අපිට එන්නේ. මම හිතන්නේ සන්ඩ්‍රෝ මට ඔබත් එකඟ වෙයි. ඒ විතරක් නෙවෙයි. ඇය කියන විදිහට අපේ ජීවිතයට අභියෝගන අපි දන්නේ මොන කොයි අවස්ථාවේ මොන විදිහේ අභියෝගයන් සිද්ධ වෙයිද එල්ල වේද කියලා අපේ ජීවිතවලට. COVID-19 කියන්නේ අපි කවදාවත් බලාපොරොත්තු නොවිච්ච අහලවත් නොතිබ්බ දෙයක්. හැබැයි අපේ ජීවිත තවත් දුරටත් සීමා වෙච්ච කොටු වෙච්ච. නමුත් ඔබේ ජීවිතේ යම් කිසි ස්ථාවරත්වයකට ළඟා කරගන්න නම් ඔබේ ජීවිතේ ඔබ ප්ලෑන් කරලා තියෙන විදිහ, ඔබ සැලසුම් කරලා තියෙන විදිහට යන්නට අවශ්‍ය නම් ඒ තුළ ඔබ ජීවත් වෙන්නට ඕනේ. අභියෝග බාධක ජයගෙන ඉදිරියට යන්නට ඕනේ. දුලාර අපිට ඒ කතාව කියනවා. අපි බලමු කලන අතපත්තු ඔහු මොනවාද අපිත් එක්ක බෙදා හදාගන්නේ කියලා. කොටු වූ ජීවිත සහ නිදහස. මම මේ කියන මාතෘකාව පොඩ්ඩක් දිගෑරලා අපි කතා කරමු. මෙතන අපිට ඩිස්කෂන් එකට ලේසි වෙන්න මං හිතන්නේ සැන්ඩ්‍රෝ. ඒකෙදි මම කැමති මේ කොටු වූ ජීවිත ඇයි අපි කොටු උනේ සහ මේ කොටු වීම ජය ගැනීමෙන් අපි කොහොමද අපගේ නිදහස ළඟා කරගන්නේ කියලා. මෙතෙන්දී මං කැමති ඉස්සෙල්ලම අපේ ජීවිතේ අපි පටන් ගන්න තැන මොකද්ද? කුඩා කාලේ ඉඳන්ම. මේ අපි දැන් අපි ගත කරන ජීවිතයට අපි කුඩා කාලේ අපි එකතු කරගන්න experiences අත්දැකීම් තුලින්. අන්න එතෙන්දී අපි අපේ ගෙදර වටපිටාවෙන් අපි එකතු කරගන්නවා අපි හරි මගට අපි යන්න ඕන මොන විදියට කියලා අපේ අවුට්ලයින් එක හදනවා. අපේ දෙමාපියන්, අපේ වැඩිසිටියන්. එතකොට අපි මෙතන දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදෙනවා අපි තරුණ වියට පත් වෙනවත් එක්කම. අන්න එතෙන්දී අපි ඇත්තම කතා කරොත් මම කතා කරන අවසානයේ අපිට ඊළඟ සෙෂන් එකට මම ප්‍රශ්නයක් ඉදිරි කරනවා අනිත් තුන් දෙනාම වගේ. අපිට තරිඳු කිව්වා සතුට සහ නිදහස ගැන අපි කතා කරා. මෙතෙන්දී අපි ඇත්තටම මේ තරුණ කාලයේදී අපි අනිත් මිනිස්සු සමාජයේ විසින් කියන ප්‍රත්‍යයන් නිසා අපි එක කොටුවකට සීමා වෙනවා. ඒ මිනිස්සු ඒ සමාජයේ කියන දේවල් අනුව අපි කොටුවකට සීමා වෙනවා. අපි හිතන පතන විදිය. මම හිතනවා මේක අපි තුලින්මයි අපි වෙනස් කරගත යුත්තේ. අපි නිදහස ලබා කරගත යුත්තේ. අපි සතුට ළඟා කරගත යුත්තේ අපි විසින්මයි. මොකද සමාජයෙන් එන වගකීම්, සමාජයෙන් එන අදහස් අනුව අපි ජීවත් වෙනවාද සමාජය කියන දේ අහලා ඔව් අපි එකෙන් දෙයක් අරගෙන අපි අපේ ගමන යනවාද කියන එක අපි තීරණය කළ යුතුයි. මම අහන ප්‍රශ්නෙට මම දැන් එන්නම්. ඇත්තටම මම මේ තිරයෙන් පිටිපස සිටින සහ මෙතන ඉන්න අපි හැමෝගෙම මම අහන්න කැමති අපි ඇත්තටම කොටු වෙලාද? අපි ඇත්තටම අපිවම කොටු කරගෙනද? අපි කතා කරමු. බොහොම ස්තුතියි. සැන්ඩ්‍රෝ මේ ඔයා පොඩි කාලේ කියන්නේ මේ පොඩි කාලේට මතකේ අරගෙන ගියොත් ඔයා කැමති උනේ ඉක්මනට ලොකු වෙන්නද එහෙම නැත්නම් ඒ පොඩි කාලෙම ඉන්නද? පුංචි කාලේ මම හිතන්නේ අපි හැමෝම කැමති උනේ ඉක්මනට ලොකු වෙන්නනේ අර අයියා වගේ වෙන්න. එහෙම අර නැන්දමාව. මම හිතන්නේ මේ කලන thank you very much. අපි හැමෝම මම හිතන්නේ අපි 8 දෙනා අතුරු කරගත්ත මේ ඔබේ තරුණ කාලෙට එහෙම නැත්නම් ඔබේ ළමා කාලෙට ගිහින් බලුවොත් ඔබ ආස කරේ වැඩිහිටියෙක් වෙන්න. රස්සාවක් කරන්න, යාන වාහන මිලදී ගන්න, ගෙවල් දොරවල් හදාන්න මේ වගේ ලොකු හීන ගොඩක් එක ඔබ කැමති උනේ වැඩිහිටියෙක් බවට පත් වෙන්න. හැබැයි
තරුණ කාලෙදී එහෙම නැත්නම් තරුණ කාලයටත් කලින් ඒ තිබ්බ ළමා කාලෙදී ඔබ අත්විඳපු නිදහස තරුණ කාලයට එද්දිත් ඒ විදිහටම ඔබ විඳිනවද අත්විඳිනවද? ඔබ කොටු වෙලාද? ඔබ ඔබේ ජීවිතේ කොටු කරගෙනද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් කලන අපෙන් අහනවා. සන්ඩ්‍ර මොනවද ඔයාට කියන්න තියෙන්නේ ගැන? නෑ ඇත්ත කතාව හිරන්නේ. මොකද අපි සමාජයේ දිහා බලලා තමයි පුංචි කාලේම අපි ඉගෙන ගන්න. We look at society and we learn. But see, the thing is, are we looking at a prison and learning to live in a prison? I think that is the question that he brought to us. Thank you very much for bringing that beautiful question. I'd say something that we need to really consider. Right? අපි ඉන්නේ අපි විසින් හදාගත්තු මේ හිර කූඩුවකද කියන එක. මොකද අපි සමාජයේ අපිට කියනවා සමාජයේ කියනවා ගම් පළාත්වල ඉන්න මිනිස්සුන්ට ළමයින්ට කියනවා උසස් පෙළ කරන්න සාමාන්‍ය පෙළ කරන්න ගිහිල්ලා මෙන්න සමාජයේ කියන්නේ යන්න ගිහිල්ලා කොළඹට ගිහිල්ලා වැඩක් ගන්න කියලා. හැබැයි අපි ඒ දේ දහන්න ඕනේ නැත්නම් අපි ගමේ ඉන්න ළමෙක් ඒ දේ දහන්න නැත්නම් වෙනස්ව හිතලා අපි වෙනස්ව දැක්කනොත් මං ගමේ මගේම බිස්නස් එකක් හදලා මම මේ ගම කරනවා ඊළඟ කොළඹ කියලා. ඒ වගේ ඇත්තටම ධෛර්යමත් පුද්ගලින් ළමයි අපිට අවශ්‍යයි. ඉතින් ඒ විදිහට සිර නොවි හිතන්න මම හිතන අපි මේ පාරේ දැම්මා. thank you very much සාදුපත්තු. ඉතින් ඒ ඊළඟට අපි යමු ටුහාන් සපුමානගේ. thank you Sandro. මම හිතන්නේ සීතලිතවල ගෝල් එකක් තන්නේ එක බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙන තරුණයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ view point එක share කරන්න. කල්න share කරා කොහොමද career එකට අපි trap වෙලා ඉන්නේ කියලා, දොලාර share කරා අපි කොහොමද society එකට trap වෙලා ඉන්නේ කියලා. මම කැමතියි Sandro මේකේ topic එකේ දෙවනි half එක urbanization aspect එක macro economic level එකෙන් කොහොමද අපි trap වෙලා ඉන්නේ කියලා කතා කරන්න. අපි දැන් ගත්තොත් එහෙම ලංකාවේ ජනගහනය 21.8 million. ලංකාවේ වර්ග ප්‍රමාණය කිලෝමීටර් 65610යි. කොළඹ ජනග්‍රහණය 5.6 million. and ඒ වගේම කොළඹට දිනපතා weekdays වල එනවා 1 million විතර කට්ටිය කොළඹට. කොළඹ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 3600යි. ඒකෙන් එතකොට අපි weekday එක බැලුවොත් එමේ any given weekday කොළඹ ලංකා ජනග්‍රහණයෙන් 130ක් ඉන්නේ ලංකාවේ 105ක් වගේ තාමත් පොඩි භූමි ප්‍රමාණයක. ඒත් අපිට පේනවා අපි ඉතින් ලංකාව මේ කොළඹ මෙච්චර urbanized වෙලා කොළඹ මෙච්චර තදබදයක් තියෙන එක තහන්නත් දෙයක්ද? මොකද 30% ඉන්නේ 5% වගේ භූමි ප්‍රමාණයක. ඇයි මේකට දැන් හේතුව? ලංකාවේ ඔක්කොම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රධාන පෙළ ඉස්කෝල එහෙවත් නැත්නම් ලංකාවේ ආර්ථික මරමස්ථාන සෙන්ට්‍රල් බැංක් ස්ටොක් මාකට් එක එහෙම නැත්නම් රජයේ ආයතන ඔක්කොම තියෙන අර්බන් ඒරියාස් වල. මට මතකයි සැන්ඩ්‍රෝ මේ කතා කරනවා මගේ සර් කෙනෙක් සෙන්ට්‍රල් බැංක් ප්‍රොජෙක්ට් එක කරලා EPF ගන්න අපේ නුවර තේදල්වල ආන්ටි කෙනෙක් කොළඹට එන්න ඕනේ EPF ETF හදාගන්න. නැත්නම් අපි දැන් ඒක ඒ වගේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. අපි ඔක්කොම හිර වෙලා ඉන්නේ. මට මතකයි ඇමරිකාවේ තියෙනවා මේ ස්ටෑන්ඩඩ් එක සිර කුටියක වර්ග අඩි 50ක ප්‍රමාණයක් දෙන්න ඕනේ සිර කුටියක සිරකාරයෙක්ට අඩුම ප්‍රමාණයෙන් සෙල් එකක. හැබැයි කොළඹ අපාර්ට්මන්ට් එකක් ගත්තොත් එහෙම අපි එක්කෙනෙකුට හම්බ වෙන වර්ග අඩි 100ක වන ප්‍රමාණයක්. ඒකට අපි දන්නේම නැතුව අපිත් ඇත්තටම හිර වෙලා වගේ තමයි අර්බන් ඒරියා එකේ ඉන්නේ. මොකද අපි අර්බන් ඒරියා එකේ මතක් වෙන්නේ මොකක්ද? දූවිල්ල, හෝන් ගහන බස්, හයියෙන් යන කෝච්චි, ඒ වගේ තදබදක තමයි අපි හැමදාම ජීවත් වෙන්නේ. හැබැයි දැන් එකක් තමයි ඒතර කොළඹ populous and you already know that Colombo is already an overpopulated area, right? But the question is what happened when you look at it in a more global perspective? Apparently, Colombo is the 22nd most populous city in the world. And මේක හැබැයි global තත්ත්වය බැලුවොත් එහෙම globally දියුණු රටවල් වල මිනිස්සු 80ත් 90ත් වන ප්‍රමාණයක් ඉන්නේ urban areas වල. හැබැයි මම කලින් කිව්වා වගේ ලංකාවේ ඉන්නේ 130ක් ප්‍රමාණයක්. හැබැයි ලංකාවේ 130ක් ප්‍රමාණයක් ඉන්න හේතුව තමයි අරගොල්ලන් අර වගේ වැඩි ප්‍රමාණයක් ඉන්න හේතුව. ඒ රටේ එක පැත්තක කොළඹ වගේ එක තැනක් විතර නෙමෙයි ඒ රටේ හැමතැනම urban areas හදලා තියෙනවා. මගේ කසින් කෙනෙක් ඉන්න UK වල එයා කියන්නේ එයාගේ ඉස්කෝලේ ළමයි 400යි UK ඉස්කෝලේ ඉන්නේ. නැත්තම් ડોක්ටර්ගේ ප්‍රසන්ටේජ් එක සාපේක්ෂව patients ගන්න ඉන්නේ. එහෙමත් නැත්තම් hospitals පහසුකම් ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ suburban area වල තියෙනවා. ඒතකොට ඒකත් නිකන් urban area එකක් වගේ. නැත්තම් highways තියෙනවා මොකක් හරි ප්‍රධාන පැත්තට එන්න. ඒතකොට මිනිස්සු ඇවිල්ලා එක තැනකට ගොඩ වෙන වැඩ වෙන්නේ නැහැ. හැමතැනක්ම urban areas වගේ තියෙන්නේ. ඒතකොට මම හිතන්නේ ලංකාවෙත් goal එක වෙන්න ඕනේ කොළඹ ගොඩනගන්න ඕනේ. අනිවාර්යෙන් කොළඹ ලංකාවේ capital එක ඉදිරියට ගොඩනගන්න ඕනේ. හැබැයි ගොඩනගලා එතනින් නවත්තන්න හොඳ නැහැ. අපි invest කරන්න ඕනේ projects වල කොළඹ දියුණු කරලා ඒ investment වලින් ලංකාවේ අනිත් පැතිත් ගොඩනගන්න. ඒක තමයි මම හිතන්නේ අපි කරන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නෙින් දැන් බලන්න අපි ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබාගෙන සමහර කට්ටිය නා පෝස්ට් ග්‍රැජුවේට්ලා දොලාර මේක කියයි. දොලාර මම හිතන්නේ මේක මට වඩා දන්නවා. පෝස්ට් ග්‍රැජුවේට් වුණාට පස්සේ ඒගොල්ලෝ ලංකාවේ දුරපැති වල දැම්මට පස්සේ කොළඹට එන්න බැරි නම් ආපහු රට යනවා. ඉතින් මම හිතන්නේ අපිත් සිටිසන්ලා විදියට මේකට ගවර්න්මන්ට් එකත්
දෙපැත්තෙම තියෙනවනේ ගවර්න්මන්ට් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදාන්නත් මම අරගොල්ලන්ගේ වැරද්ද කියන්නේ මොකද ඒගොල්ලන් ඉස්කෝලේකට යන සුපර් මාකට් එකක් ඒවා මුකුත් නැහැ මේ පැතිවල. නිසා ගවර්න්මන්ට් එකේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා අපිත් එක තේරුගෙන අපිට රටේ අපේ රටේ කාර්යයට උදව් කරන්න ඕනේ. අපේ කොළඹ විතරක් නෙමෙයි අනිත් හැම පැත්තම urban areas ගන්න පුළුවන් විදිහට මම හිතන්නේ ඒතකොට තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. and ඒ thoughts එක මම හිතනවා ඔබ හැමෝම ඒ ගවර්න්මන්ට් එකත් මේක දැකලා ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ස්ටෙප්ස් ගනී කියලාත් and ඔබ හැම දෙනාම රට විදිහට රටක් විදිහට ඉස්සරහට යන්න උදව් කරයි කියලා. ස්තුතියි. ලෝකයේ ජනප්‍රිය නගරවලින් අපේ කොළඹ නගරය 22 වෙනි ස්ථානයට එනවා. හැබැයි ඒ එනකොට අපිට ටුහාන් කියනවා අපේ තියෙන ලංකාවේ කොළඹ තියෙන ඒ අපාර්ට්මන්ට් එකක සයිස් එක ළඟා වෙනවා පිට රටක සිර කූඩුවක තියෙන සයිස් එකට. ඉතින් ඇත්තටම අපූර්ව කරුණක් හිරන්න අපිට ටුහාන් ගෙනත් දෙන්නේ. We are famous, but what are we famous for? A question we need to really consider. Have we really made this prison among ourselves in Colombo with this urbanization? And if so, how do we break the walls of this prison? He spoke about infrastructure development because there is a lot of investment that is happening in Colombo, the areas that surround there. But are we really taking this investment forward? Yes, we are. But are we really sustainably taking this forward in the rural areas? I think that is the real question that Tuhan brought for us. Thank you very much, Tuhan, for bringing us into actually a different side, Hiranya, into this topic. What do you think? කොළඹ නගරයක් විදිහට ලෝකයේ නමක් දිනාගෙන ප්‍රසිද්ධත්වයට පත් වුණාට සෙන්ට්‍රෝ අපි රටක් විදිහට කොතනද ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියේදී ඇයි මේ කොළඹ ගැනම කතා කරන්නේ? ඇයි ලංකාවේ උතුරු කරේ දකුණේ මේ සිව් කොණේම ඉන්න මිනිස්සු ඇයි කොළඹටම එන්න උත්සාහ කරන්නේ තමන්ගේ එදිනෙදා වැඩ වෙන්නට පුළුවන් අත්‍යවශ්‍ය සේවාවන් වෙන්නට පුළුවන්. ඇයි මේ හැම කෙනාම කොළඹට එන්න උත්සාහ කරන්නේ? මේකට හේතුව වෙන්න පුළුවන් රටේ අනිත් දිස්ත්‍රික්ක කොළඹත් එක්ක සංසන්දනය කරද්දී අඩු පහසුකම් අඩු යටිතල පහසුකම් එක්ක තියෙන ඒ තමන්ට අවශ්‍ය කරන දේවල් ලබා ගැනීමේ තියෙන ප්‍රශ්නය. ඇත්තටම නාගරීකරණය වුණාම තිබ්බ ගැටලු අනිත් කතිකයින් 5 දෙනාම අපිත් එක්ක කතා කරා බෙදා හදාගත්තා. හැබැයි ටුහාන් එනවා ඒකට විසඳුමක් විදිහට රටේ අනිත් දිස්ත්‍රික්ක 24ත් ඒ විදිහට දියුණු කරන්නට පුළුවන් නම් ඒ දිස්ත්‍රික්ක වලට ප්‍රධාන වෙච්ච තැන් එහෙම නැත්නම් මේ දේවල් නිර්මාණය කරන්නට පුළුවන් නම් ඇත්තටම මේ කොළඹට සීමා වෙච්ච නාගරීකරණය කියන සංකල්පය තුළ අපි හිර වෙලා ඉන්න මිනිස් ප්‍රජාව ඒන් මුදව ගන්නට පුළුවන් වෙයි. අපි කතා කරමු සීතල ඊතල වැඩසටහනේ මේ කොටු වෙච්ච ජීවිතයේ නිදහසක් හොයන්නේ කොහොමද කියලා මේ කෙටි විරාමයෙන් අනතුරුව. And after that short commercial break, we are now back at your favorite discussion round right here at Seethala Eethala. ඉතින් පටන් ගන්න මම කැමති පොදුවේ ප්‍රශ්නයක් අපි හැමෝගෙම අපේ කතිකයන් 6 දෙනාගෙන් අහන්න. දැන් අපි ගමේ ඉන්න මිනිහා ඉන්නවා. දැන් ගමේ ඉන්න මිනිහා හිතන්නේ අපි කොළඹට ආවම නිදහස් වෙනවා කියලා. දැන් කොළඹට ආවෙන් පස්සේ එතන ඇත්තටම මොකද ගමේ ඉන්න මිනිහා හිතන්නේ එයා කොටු වෙලා ඉන්නවා කියලා. එයාට අවස්ථාවක් නැහැ, opportunities නැහැ කියලා හිතන් ඉන්නේ. එයා කොළඹට ආවම නැවතත් කොටු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැන් අපේ ගමේ ඉන්න ළමයට, ගමේ ඉන්න පුංචි මිනිහට, ගමේ ඉන්න මවට, ඔය හැමෝටම ඕගොල්ලන්ගේ දෙන්න පුළුවන් උපදෙස් මොකද්ද මේ මානසිකත්වයේ හදාගන්න? මොකද මේ urbanization කියන දේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. What do you think? Yes. මම උත්තර දෙන්න සෙන්ට්‍රල්. දැන් බලන්න ඇමරිකාව ගමු අපි හැම එකටම one example එකනේ ඇමරිකාවේ stock trader කෙනෙක් වෙන්න ඕන නම් එයා සාමාන්‍යයෙන් එන්න ඕන නිව්යෝක් stock exchange එක. නිව්යෝක් වල තියෙන. ඒකට මොන ප්‍රාන්ත පිටියත් එයා සාමාන්‍යයෙන් නිව්යෝක් වලට එන්න ඕනේ. එතකොට ලංකාවෙත් දැන් ලංකාව කියන්නේ ඇමරිකාව සාපේක්ෂව කුඩා රටක්. ලංකාවේ කොළඹ තමයි අපි ඒක ඇත්තටම ඇත්ත කතා කරොත් ලංකාවේ කොළඹ තමයි ගොඩක් ආර්ථික මර්මස්ථාන. ඒ වගේම ගොඩක් opportunities තියෙන්නේ. ඒ නිසා මම දකින්නේ නැහැ කවුරු හරි කෙනෙක් කොළඹට එන්න try කරන එකේ වැරද්දක්. මොකද කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අර අපි ගත්ත නුවරඑළිය example එක. නුවරඑළිය කෙනෙකුට biotech ඉගෙන ගන්න ඕන නම් අනිවාර්යෙන් අර කොළඹ තියෙන ආයතනයට එන්න ඕනේ. ඒ නිසා මම ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි මෙතන වැරද්ද තියෙන්නේ කොළඹට ආවට පස්සේ සාමාන්‍ය 20000ක් විතර ස්ටුඩන්ට්ස්ලා ගන්නවා යුනිවර්සිටි එකට අවුරුද්දකට.
ඒගොල්ලෝ කොළඹට එන කට්ටිය කොළඹ ඉන්නේ නැතුව ඒ තමන් ඉගෙන ගන්න දේත් අරගෙන තමන් ඉන්න පැත්තට ආපහු ගිහිල්ලා එතන යම වෙනසක් කරනවා නම් මම හිතන්නේ ඒක තමයි එතන ගෝල් එක තියෙන්නේ. එතකොට තමන් ඒ වෙනස කරනකොට රජයේ සපෝට් එක එහෙම නැත්නම් තමන් ආයතන කරන ආයතන සපෝට් එක ගන්න පුළුවන්. මොකද තමන්ට දැක් ඉගෙන ගන්න එක කිසි වැරද්දක් නැහැ. ඒ ඉගෙන ගත්තාට පස්සේ ආපහු ගිහිල්ලා තමන්ගේ පවුලේ කට්ටිය නැත්නම් තමන්ගේ ප්‍රදේශ කට්ටියට යමක් කරනවා නම් මම හිතන්නේ ඒක තමයි හැමෝගෙම මට නම් දෙන්න තියෙන මැසේජ් එක ලංකාවේ හැමෝටම. සැන්ඩ්‍රු කියපු දෙයට මම අත්දැකීමෙන් උත්තරයක් දෙන්නම්. මගේ අත්දැකීම එක මමත් පොරොන්නරුව කියන ගමේ පොරොන්නරුව මැදිරිගිරිය කියන ගමේ ඉගෙනගෙන ශිෂ්‍යත්වෙන් තමයි මම කොළඹට එන්නේ. එතකොට දැන් අපි ශිෂ්‍යත්වය පාස් වෙනකොට අපි සාමාන්‍යයෙන් මුළු පාසලේම ළමයි 6-7 දෙනෙක් තමයි ශිෂ්‍යත්වය පාස් වුනේ. ඉතින් කොළඹ එන්න අවස්ථාව ලැබුණේ ළමයි දෙන්නෙක් තුන් දෙනෙක්ට. ඉතින් ලොකු සමාජ අවතරණයක් කියලා අපි කියන්නේ අපිට සමාජ අවතරණයක් අපි එන්නේ කිලෝමීටර් ගාණක් විතර පහු කරලා නෙමෙයි. අපේ ජීවිතේ ලොකු ගමනක් අපි එන්න ඕනේ. ඒකට එන්න හේතුව මම හිතන්නේ දුවාන් මෙතනදී පැහැදිලිව අපිට ගේනවා මේ කතිකාවතට ඒ දක්ෂයට ඒ විශිෂ්ටයට ගමේ තියෙන තැනක්. හැබැයි අනිත් පැත්තට අපි ආයි එන ප්‍රශ්නේ තමයි ඒ දක්ෂයා කොළඹට ඇවිල්ලා ඔහු මෙතන නවතිනවා. මම හිතන්නේ ඇත්තටම ඔහු බලාපොරොත්තු අර මං කිව්ව බලාපොරොත්තු අරමුණුත් එක්ක නගරයට එනවා. හැබැයි මේ නගරය ඇතුලේ අපි හිර වෙනවා. අපි හැමෝම හිර වෙලා තියෙනවා. නැවත වතාවක් අපි ආයි ගමට යන්නේ නැහැ. අපි නිදහසට ගමට යනවා. අපි අවුරුද්දට ගමට යනවා. අපි ගමට ගිහින් අපි කියනවා ජීවිතේ කොච්චර නිදහස්ද කියලා. හැබැයි අපිට උරුම වෙන්න තිබ්බ ජීවිතේ අපි කොළඹ අරන් ඇවිල්ලා අපි හිර කරන් තියෙනවා. ඒ නිසා ලංකාවේ සම්පත් බෙදී යාමේ විෂමතාවය කියන එක එහෙම නැත්නම් අවස්ථාවල තියෙන හීනකම විශේෂයෙන්ම ග්‍රාමීය ශිෂ්‍යයන් ග්‍රාමීය තරුණයන්ට මේ දේ තමයි මිනිසුන් කොළඹ ගේන්න හේතුව. එතකොට මේ කොළඹ ආව පැමිණීමත් එක්ක කරන සමාජ අවතරණයත් එක්ක ඔහු හිරවනවා මේ කියන ගොඩනැගිලි අතරට. මම හිතන්නේ මගේ අත්දැකීමත් එක්ක මට තියෙන්නේ ඒ වගේ නිගමනයක් තමයි සැන්ඩ්‍රුගේ ප්‍රශ්නෙට. දැන් අපි හැමෝම එක රටකනේ. දැන් අයියා පොළොන්නරුවෙන් එනවා මෙතන අපිත් එක්ක ඉන්නවා තව ඊටත් වැඩිය දුරවල් වලින් ආපු මාතරින් කොළඹට ආපු. හැබැයි අපි හැමෝගෙම ජීවිත කතාව තුළ අපි හොයන්නේ ඒ සතුට නම් ඒ අපේ අරමුණු කරා ළඟා වෙන්නට නම් ඇත්තටම අපි කරන්නේ අසාධාරණයක් නෙවෙයිද තාමත් ගමේ ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන්ට. මොකද ඔවුනුත් ආස ඇති ඔවුන්ගේ අරමුණු කරා එන්න විවිධ විදිහේ ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, පෞල් ප්‍රශ්න මේ දේවල් නිසා ඔවුන්ට එක්ක කොළඹට එන්නට නොහැකියාව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අරමුණු කරා ළඟා වෙන්නට නොහැකියාව තියෙන්න පුළුවන්. එතකොට ඒ තුළ අපි අද මේ නාලිකාවට එන්නෙත් කොළඹට. ඒ ඇවිල්ලා අපි ලබන ඒ අත්දැකීමුයි ගම තුළ අපි ගමේ ජීවත් වෙන අපේ තරුණයාටයි අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැද්ද? මේ සංකල්පය තුළ නාගරීකරණය කියන නිසා. එතෙන්දී මම කැමති ඇත්තටම පොඩි දෙයක් කරන අපේ ටෙහන්නුයි අපේ තරිඳුයි ඇඩ් කරා සෙන්රෝ මෙතෙන්දී අපි ඇත්තටම කිව්වා මේ නගරයේ තියෙන කොළඹ තියෙන සම්පත් අපි නගරයෙන් එලියට ඒ කියන්නේ අනිත් පළාත් අපි කියන රූරල් ඒරියාස්. සෝ මේවට යවද්දී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මමත් අර කිව්වා වගේ තරිඳු මමත් මාතරින් ආපු කෙනෙක්. මම මාතරින් කොළඹට අවිලා තියෙනවා. එතෙන්දී මම කොළඹ තමයි ඉගෙන ගන්නෙ. මම කොළඹ ඉගෙනගෙන දැන් මම මගේ රැකියාව කරගෙන මම ඉන්නේ කොළඹ. හැබැයි මෙතෙන්දී අපිට මම අර කිව්වා වගේ අපි අර thinking දුලාර කිව්වා වගේ thinking out of the box. අපි ස්ටීව් ජොබ්ස් ඊට පස්සේ ජැක්මා ගත්තොතින් ඒ අය කරේ තමන් උකහා ගත්ත දේ ඉම්ප්ලිමෙන්ට් කරා. අපි දැන් කරන්නේ මොකක්ද ඇත්තටම? අපි මේ සමාජය තුළ ලංකාවේ සම්පත් එක්ක අපි ඇත්තටම කරන්නේ අපි ඉගෙන ගන්නවා. අපි ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කරනවා. මේක සමාජයේ මේක අපේ අධ්‍යාපන ක්‍රමේ සමාජ මම කියනවා ලයින් අප් එක ඇත්තටම වැරදි නේද? අපි මෙන්න මේකයි වෙනස් කරන්න ඕනේ. අපිට විසඳුමක් හොයන්න ඕන නම් අපිට ක්‍රියේටිවිටි එක ලංකාවට පාවිච්චි කරන්න ඕනේ නම් මෙන්න මේ පොයින්ට් එකටයි විසඳුමක් හොයන්න ඕනේ. අපේ සම්පත් විසිරුවා ඩිසෙන්ට්‍රලයිස් කරලා අපි අන්න ඒ ගත්ත දැනුම අපේ ලංකාවට කොහොමද රීඉන්වෙස්ට් කරන්නේ? අපි හැමතිස්සෙම බලනවා ROI return on investment. අපි ඇත්තටම ROI එකක් බලනවද? return on investment එකක් බලනවද අපි? ලංකාවට මේ අපි ලංකාව අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට දෙන ඉන්වෙස්ට්මන්ට් එකෙන් අපි ඇත්තටම රිටර්න් එකක් ගන්නවද? එතන ප්‍රශ්නයක්. ඔය හැම දෙයකටම තියෙන උත්තරයක් මගේ ඔළුවේ ආවේ අර මං කිව්වා වගේ හැමෝගෙම තියෙන ආකල්ප දැන් තරිදුවය ආවා වගේ දැන් තරිදුවය මේ කොළඹට ඇවිල්ලා ඔහුට වෙන දෙයක් කරන්න තිබුණා. ඔහුට මිනිමරුවෙක් වෙන්න තිබුණා. නමුත් ඒක කලේ නෑ. ඔහු ජීවිතේ ගොඩනගාගෙන ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කොළඹට ඇවිල්ලා ඒ මිනිසුන්ගේ ආකල්ප ගැන මෙතන තියෙන ප්‍රශ්නේ.
මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන ආකල්ප වෙනස් කරගත්තා නම් මිනිස්සු ඊට ලොකු දෙයක් දෙන්න පුළුවන්. ගමට ගෙනියන්න පුළුවන් දේවල්. වැරදිද? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු පොඩ්ඩක් ආකල්ප ගැන හිතුවනම් තමන්ගේ ඉතිහාසය තමන් ආපු තැන ගැන හිතුවනම් ගමට ගිහිල්ලා අර තරුදේ කිව්වා වගේ ගිහිල්ලා අපි මන් නිදහසක් ලැබුවා කියන එක විතරක් නෙමෙයි. ගමට ගිහිල්ලා තමන්ගේ නෑදෑ පිරිස, යාළුවෝ පිරිස ඒ ගම ඇවිල්ලා ඇත්තටම ගම බෙදලා තින්නේ මායිමකින් විතරයි. අපේ කොළඹ බෙදලා තියෙන තාප්පකින්. ඒකේ වෙනස තියෙන්නේ මායිමෙන් කතා කරනවා. මගේ ආච්චි සීයා ඉන්නකොට ගෙදර ඒ දවස්වල මායිමක් තිබුණා. එතකොට ඒගොල්ලෝ කතා කළා. එහා පැත්ත කියන්නේ සහෝදරයෝ වගේ. ඒගොල්ලෝ කතා කළා. නමුත් කාලයත් එක්ක තාප්පයක් බැඳුණා. ඒගොල්ලෝ අතර තිබුණ සම්බන්ධතාවය බිඳිලා ගියා. අද ප්‍රශ්න. ඒක තමයි යථාර්ථය. නමුත් මිනිස්සු කොටු වෙච්ච ජීවිතේ ගිහිලා තියෙන ආකල්පත් වෙනස් කරගන්න නැතුව. මට ලහන් කියපු දෙයට ඇඩ් කරන්න පුළුවන් නම් මම ඇත්තටම වාගෙන එග්‍රී වෙනවා. මොකද ආකල්ප මත තමයි මම හිතන්නේ මේ ජර්මන් කන්දරෙන් ආව ෆ්‍රැන්ක් කල්යාගෙන මට මතක විදියට එයා හිරගෙදර ඉන්නකොට තමන්ට සතුට තියෙන්නේ තමන් කොච්චර සතුටින්ද නැත්නම් තමන්ගේ ඉඳලා තියෙන තමන්ගේ හිතේ කියන එක මම එග්‍රී වෙනවා. මොකද තමන්ගේ ආකල්ප මත තමන්ට ආකල්ප මත තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඒක මම දකින විදිහට ඉන්ඩිවිජුවල් සක්සස් එකට විතරක් කරගන්න පුළුවන්. මොකද අපි දක්ෂ කෙනෙක් ඉන්නවා නුවරඑළිය හරි කොයි හරි පැත්තක එයා අනිවාර්යෙන් කොළඹට ඇවිල්ලා හරි නැත්නම් රට ගිහලා හරි තමන්ගේ ධෛර්යයෙන් ඕන්තරම් එක්සැම්පල් තියෙන නාගල කොමුදායි නැත්නම් දිලන්ත මාලගම ඕන්තරම් එක්සැම්පල්ස් තියෙනවා කොළඹට හරි නැත්නම් රට ගිහලා හරි තමන්ගේ සක්සස් එක ගොඩනගාගත්ත මිනිස්සු. හැබැයි අපි රට හදන්න ඕනේ මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපි රට හදන්න ඕනේ ලංකාවේ ඉන්න 21.8 මිලියන් කියන හැමදෙනාටම රට හදන්න ඕන නම් ඒකට ඒගොල්ලන් රට හදන්න මම හිතන්නේ ආකල්ප වෙනසටත් වඩා රජය විසින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදාන්න කියන එක මම ඇත්තටම ඒක දැඩි මතයක ඉන්නවා. මොකද කොළඹ විතරක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියනවා නම් කවදාවත් අර නුවරින් එක්කෙනෙක් හැමදාම තේදාලු කඩන එක නෙමෙයි එයාගේ ජොබ් එක. එයාටත් අනිවාර්යෙන් එයාටත් අයිතියක් තියෙනවා රටේ පුරවැසියෙක් විදියට, මිනිස්සෙක් විදියට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. තමන්ට කවදා හරි වාහනයක් අරගෙන තමන්ට පවුලක් ඉන්න එයාටත් අයිතියක් තියෙනවා. එතකොට එයා නුවරඑළිය ඉපදිච්ච පමණින් එයා හැමදාම තේදාලු කඩන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. එතකොට ගවර්න්මන්ට් එක ජොබ් එකක් තියෙනවා. හැමදාම කොළඹ විතරක් යන්නේ නැතුව කොළඹ ඉන්වෙස්ට් කරලා ඉන් රිටර්න් මේ කල්න කිව්වා වගේ ROI එකක් තියෙන ප්‍රොජෙක්ට්ස් වල ඉන්වෙස්ට් කරලා ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් රිටර්න් එකෙන් අනිත් පැති හදන්න. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? එක ජනාධිපතිවරයෙක් ගිහලා තමන්ගේ පැත්තේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදනවා. ඒකට කිසිම සම්බන්ධයක් නැති ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් එකක් ගිහලා හදනවා අනිත් ජනාධිපතිවරයා. ඒතකොට මේ ප්‍රොජෙක්ට් එකේ ROI එක අපිට කැපිටලයිස් කරන්නත් බෑ. මේ ප්‍රොජෙක්ට් එකේ ROI එක අපිට කැපිටලයිස් කරන්නත් බෑ. දෙකම වේස්ට් වෙලා. රටේ හැබැයි ණයගත්තේ අපෝ ගෙවන්න ඕනේ. ඒතකොට ඉන්ට්‍රස්ට් ගෙවන්න ඕනේ. රටේ තව ඉතුරු වෙන කෑල්ලෙන් තව කෑල්ලක් දෙන්න. ඒතකොට ඇත්තටම අපි කරන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් නෙමෙයි. රටේ කෑලි විකුණන එක තමයි මෙච්චර කරලා තියෙන්නේ. ඒතකොට මම හිතන්නේ මේක බලන ඉන්න බලධාරියෙක් බලනවා නැත්නම් බලධාරියෙක්ට ඉන්ෆ්ලුවන්ස් කරන කවුරු හරි බලනවා නම් මට කියන්න තියෙන්නේ ROI එකක් තියෙන ප්‍රොජෙක්ට්ස් වල දැන්වත් ඉන්වෙස්ට් කරලා කොළඹ ගොඩනගා ගන්න. මොකද සිංගප්පූරුව ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නේ පොඩි රටක්. සිංගප්පූරුව දිනුනේ සිංගප්පූරුව පොඩි රටක්. ඒක ඉන්වෙස්ට් කරන්න ලේසි නිසා. ඒ වගේ දැන් කොළඹ සයිස් එක සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ සයිස් එක. ඒතර අපි ඉස්සෙල්ලා කොළඹ ගොඩනගලා කොළඹ සුරපුරයක් කරලා ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එකෙන් අනිත් පැත්තට ගොඩනගා ගන්න පුළුවන් නම් මං හිතන විදිහට මං දකින විදිහට ලංකාව මං හිතන්නේ ඇත්තටම සුරපුරයක් කරන්න පුළුවන් රටක්. හැබැයි මේ ඩිසිෂන් ගන්න එක ලීඩර්ෂිප් එකට විෂන් එක තියෙන්න ඕනේ. හරි ප්‍රොජෙක්ට් වල ඉන්වෙස්ට් කරලා ඒකේ රිටර්න් එකෙන් ලංකාව අනිත් පැත්තට හදන්න. මට තව ප්‍රශ්නයක් එනවා සෙන්ඩ්‍රෝ. මේ අපි දැන් කතා කරා මේ නිදහස කොටු වෙලා තියෙන විවිධ සීමාවන් ගැන අපි කතා කරා. ඒ අතරේ ජංගම දුරකථනය නිසා අපි කොටු වෙලා තියෙනවා කියන ගැටලුවත් අපිට ආවා. හැබැයි මේ ජංගම දුරකථනය ලහන් පාටයක් කියනවා ෆන් එකයි, ක්ලබ් එකයි, ෆෝන් එකයි, ලව් එකයි මේ දේවල් අපි මේ කොළඹ එහෙම නැත්නම් නාගරීකරණය වෙච්ච ප්‍රදේශවල තියෙන දකින්න ප්‍රශ්නයක් විදිහට දකිනවා. නමුත් අද අපි බැලුවාම මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් නැති කෙනෙක් හොයාගන්න නැහැ. සමහර විට 2 3 තියෙන පුද්ගලයෝත් අපි දකිනවා. හැබැයි මේ ඒ ගමේ විතර මේ නගරේ විතරක් නෙවෙයි ගම්වල ඒ වගේ ජනතාව අපිට මුණ ගැහෙනවා. ඔවුන්ගේ ජීවිත නිදහස්ද මේ ස්මාර්ට් දුරකථනය නිසා ඔවුන්ටත් සීමා වීම කොටු වීම නැද්ද? ඊළඟට මම ඒකට පොඩි කරුණක් එකතු කරන්න කැමතියි. මම හිතන්නේ අපි දෙන්නත් මේ දේ ගැන කලින් කතා වෙලා තියෙනවා. ලංකාවේ මිලියන 20 ගාණක් ඉන්නවා ජනගහනේ. ඒ ජනගහණයෙන් 80 ගාණක්ම මම රෆ්ලි නම්බර්ස් ටික කිව්වොත් එහෙම 80 ගාණක්ම අපි මෙන්ෂන් කරා රූරල් ඒරියාස් වලින්. හැබැයි ඒ ලංකාවේ තියෙන මිලියන 20 ගාණෙන්ම මිලියන 4.5ක් මට ඒ අතරතුර මේ නම්බර්ස් ටිකක් පරණ අවුරුදු 2-3ක් පරණයි. හැබැයි ඒ අතර ජංගම දුරකථනයක් පාවිච්චි කරන ළමයි නැත්නම් පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඕගොල්ලොම අර අපි ඒකත් ඒ කරුණත් එක්ක එකට තව දෙයක් කිව්වොත් මේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 100%105ක් ජංගම දුරකථන භාවිතා කරනවා. 100%ක් ඉක්මවලා ජංගම දුරකථන භාවිතා කරනවා.
ඉතින් මේ ස්ටැටිස්ටික්ස් එක්ක ඇත්තටම මේ කොටු වෙලා දින්නේ නැත්තම් උමනාවෙම කොටු වෙලාද කොටු කරගෙනද තමන්වම කියන එක ප්‍රශ්නයක්. What do you guys think? Sherry? Yeah, always I think that these circumstances change. So what I think is freedom is a state of mind. So you should believe that. මං හිතන්නේ දැන් ජංගම දුර්ගතන ප්‍රශ්න ගැන අහුවොත් එහෙම අපි 6 දෙනා ගමු. දැන් මේ මොහොත ගන්න මේ මොහොතෙත් අපි ඉස්සරහා මේ ජංගම දුර්ගතනේ තියෙනවා. අපේ හිත තියෙනවා එතන. අපි හිතන්න අපේ ජීවිතේ සතුටු අවස්ථා, අපි නිදහසේ ඉන්න අවස්ථා, අපි මුහුදු වෙරළක් අයිනට යනවා. මොකද්ද මුලින්ම අපි කරන්නේ? අපි යාළුවෝ ටික හම්බ වෙනවා. මොකද්ද අපි මුලින්ම කරන්නේ? අපි කෑම කන්න පටන් ගන්නවා කොහේ හරි ගිහින් නැත්නම් මොකද්ද අපි මුලින්ම කරන්නේ? right අපි මුලින්ම මේ දේ කරනවා. මොකද්ද? ෆොටෝ එක අරගෙන අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? විනාඩි 5න් 5ට බලනවා කවුද මේකට කමෙන්ට් කරලා තියෙන්නේ? කවුද මේකට ලයික් කරලා තියෙන්නේ? කවුද මේකට දැන් තියෙනවා? කවුද හાર્ට් රියැක්ට් කරලා තියෙන්නේ? right එතකොට සාමාන්‍යයෙන් අපි ලෝකේ විශේෂයෙන්ම අලෙවිකරණයේදී මේ කතා කරනවා මිනිස්සුන්ගේ අපි කියන කන්සියුම් බිහේවියර් කියලා. මිනිස්සු ඉන්නේ ස්ක්‍රෝලින් කල්චර් එකක. ස්ක්‍රෝලින් කල්චර් එකක් කියන්නේ මෙහෙම ඔළුව පාත් කරගන්නවා මෙහෙම. එක ඇඟිල්ල පාවිච්චි කරන්නේ ස්ක්‍රෝලින් කල්චර් එකක ඉන්නේ. මම කිලෝමීටර් ගාණක් එම කිලෝමීටර් ගාණක් අපි දවස් ස්ක්‍රෝල් කරනවා. right ස්ක්‍රෝලින් කල්චර් එකක අපි ඉන්නේ. එතකොට මේ කොටුවීම අපි දන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලෝකේ big data analysis වගේ දේවල් ගත්තොත් විශේෂයෙන්ම ඔබගේ ඉන්ට්‍රස්ට් වලට තමයි මේ platform හරහා ඔබව සමීප කරන්නේ. ඔබ නිතරම හොයනවා නම් කුකරි ගැන එහෙම නැත්නම් ඩිෂස් ගැන එහෙම නැත්නම් ඔබ travel ගැන හිතනවා නම් ඔබට පේන්නේ මේ දේවල් මේක ඇතුලේ. අපි දන්නේම නැහැ අපි කොටු වෙලා ඉවරයි. මම හිතන්නේ විශේෂයෙන්ම හිරන්නේ හොඳ කරුණක් මේකට අරන් එනවා. ජංගම දුරකථන නැති තැනකට අපි ගියොත් හිරන්නේ එක මතක් කරා. සිග්නල් නැති තැනකට අපි ගියොත් අපි කොච්චරනම් වෙනත් දේවල් කරනවා. අපි කොච්චරනම් දේවල් බෙදා ගන්නවද? අපි ජීවිතේ අතීතය ගැන කතා කරනවා. අපි ජීවිතේ ආදරය ගැන කතා කරනවා. අපි ජීවිතේ ගෙදර මිනිස්සු එක කතා කරන්නත් ගෙදර මිනිස්සු ගැන කතා කරනවා. අර කියන්නේ කරන්ට් එක ගියාට පස්සේ තමයි කාමරෙන් එළියට එන්නේ කියලා. ඒතර ඒ වගේ තැනක ඉන්නේ. ඒ නිසා හැම වෙලේම මේ ජීවිත දැන් තව උදාහරණයක් මම කියන්නම්. ජීවිතේ අපි දැන් මේ හැමදාම ජීවිතේ අපි ලං කරගන්න බොහොම කැමැත්තෙන් බොහොම ආදරේ. මේ තමයි අපේ ජීවිතේ සතුට කියලා. අපි වාහනයක් ගන්නවා පැයට කිලෝමීටර් 160ට 180ට යන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ ලොකු සතුටක් කියලා. හැබැයි අපිට දෙමටකොට ඉඳලා බොරල්ලට යන්න පැයක් යනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මේ කියන සතුට මං කියන්නේ මිනිස්සුගේ අභ්‍යන්තර නිර්මාණය වෙනවා. ඒක පැත්තකින් උහුණු නිදහස හදා ගන්නවා. හැබැයි තුහාන් කිව්වා වගේ රටකට රාජ්‍යයකට ආණ්ඩුවකට ලොකු වගකීමක් තියෙනවා මිනිස්සුන්ට මේ කියන චින්තන නිදහස එහෙම නැත්නම් මේ කියන පහසුකම් වල නිදහස මේ කියන සමාජ සීමාවන් බිඳ දාන්න ඒ අදාළ ආයෝජන කරලා ගමට මේක අරන් යන්න. එහෙම වුණොත් මිනිස්සු මෙතන කොටු වෙන්නේ නැහැ. මිනිස්සු ජීවිතය තුළ කොටු වෙන්නෙත් නැහැ. මිනිස්සු රටක් විදියට මේ රටේ ආර්ථිකය තුළ විශේෂයෙන්ම මතක් කරා අපේ කියන මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක. මේක ඇතුළේ හිර වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තරුණයෝ විදිහටත් රටක් විදිහටත් විසඳ ගන්න කියන එක තමයි මගේ මතය. මට තායිද කීප දෙයක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඩිජිටල් විදිහට අපි කොටු වෙච්ච එක මම හිතන්නේ හොඳ එක්සැම්පල් එකක් තියෙන්නේ. මම මේ යාළුවොත් එක්ක පාටි එකට ගියා. මම සාමාන්‍යයෙන් පොලිසි එකක් විදිහට කියන්නේ මම සාමාන්‍ය මිනිස්සු අතර පබ්ලික්ලි ඉන්නවා නම් මම ෆෝන් එක එළියට ගන්න නැහැ. දැන් හැමෝට අනිත් කට්ටිය එහෙම නෙමෙයි. අනිත් කට්ටිය ෆෝන් එකේ ස්ක්‍රෝල් කරගෙන ඉන්නවා. මම කිව්වා ඉතින් දැන් මේ අපි හම්බෙච්ච කොට කාලෙන් හම්බුන අපි කතා කරමු කියලා. ඒතකොට ඊට පුයි කෙනෙක් කවද දැන් තුහාන වාට ෆෝන් එකක් නැද්ද කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම එයාගේ වැරද්ද නෙමෙයි. මම ඉගෙන ගත්ත මේ ඩිසයින් ෆිලොසොෆි ක්ලාස් එක සයිකොලොජි ක්ලාස් එක අපි කොහොමද මේ කන්ටෙන්ට් එක සයිකොලොජිකලි ඉන්ජිනියර් කරන්නේ කලර්ස් ෆොන්ට් සයිසස් යූසර් ඉන්ටර්ෆේස් එක නැත්නම් එන සවුන්ඩ්ස් ඒ හැම එකම නැත්නම් වයිබ්‍රේෂන් ඒ හැම එකම අපි කොහොමද යූසර්ට ෆෝන් එකේ වැඩිපුර වෙලාවක් තියාගන්න නැත්නම් ඒ ඇප් එකේ වැඩිපුර වෙලාවක් තියාගන්න පුළුවන් විදිහට අපි ඒක ඉන්ජිනියර් කරන්න කියලා. මම හිතන්නේ Facebook එකේ like button එක පවා ඒකේ ඇහෙන ටින් ගාලා එන සද්ද ටින් ගාලා එන සද්ද නැත්නම් ෆෝන් එකේ අර ටච් කරාම එන වයිබ්‍රේෂන් එක ඔක්කොම සයිකොලොජිකල් ඉන්ජිනියර්. ඉතින් මම නිසා ඒගොල්ලන්ගේ වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මනුස්සයා කියන්නේ මනං උස්සති මනුස්සයෝ කියලා නේ. ඒ කියන්නේ මනුස්සයා කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අයට වඩා උඩින් ඉන්නවා. ඉතින් මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ෆෝන් එකෙන් ඇත්තටම අපිට මොකක්ද හම්බෙන්නේ? අපි ගෙවන්න ඕනේ යන data වලට. data වලට ගෙවන්න නැහැ නේ Facebook එකේ. නැත්නම් අපේ කාලේ තමයි මේ නාස්ති නේ. අසයින්මන්ට්ස් තියෙනවා නැත්නම් ජොබ් එකේ වැඩ කරන්න පුළුවන් තමන්ගේ හීන ගොඩාක් තියෙනවා. මේ ෆෝන් එක ගත්තාම මේ ඔක්කොම අමතක කරනවා. ඒ නිසා මම හිතන්නේ මිනිස්සුන්ට තේරුම් ගන්න ඕනේ. මේ ෆෝන් එක ඇත්තටම තමන්ට ෆෝන් එක ගන්න තියෙන්නේ කෝල් ගන්න විතරක් නෙමෙයි දැන් ෆෝන් තියෙන්නේ මම agree වෙනවා ෆෝන් එක social media ඕනේ මොකද doing good work and showing that you do good work are two different things definitely so you definitely do need social media to brand yourself I won't disagree but ඒක limit එකක් තියාගන්න මම සාමාන්‍යයෙන් try කරනවා දවසට ෆෝන් එක පැයක් නැත්නම් වැඩි වුණොත් පැය දෙකක් වගේ පාවිච්චි කරන්න මම කියන්නේ හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා හැබැයි තමන් තියෙන කාල වේලාව අනුව ඒක limit කරන්න screen timers තියෙනවා තමන් කොච්චර පාවිච්චි කරාද කියලා බලන්න ඩිජිටලි අපි දැන් කතා කරන්නේ කොහොමද මේ නගරයට කොටු වෙලා තියෙන්නේ නැත්නම් කරියරයකට කොටු වෙලා තියෙන්නේ ඒ වගේ අපි හැමෝටම තව කතා කරන්න පුළුවන් ඇත්තට තමයි අපි කොහොමද ඩිජිටලි කොටු වෙලා තියෙන්නේ කියලා. අපි ඇත්තටම ඩිජිටලි කොටු වෙලා ඉන්නේ. අපි ඩිජිටලි කොටු වෙලා
අපි සීමාවන් පනවගෙන අපිටම මොකක්ද අපි මේ ගෙවන ජීවිතේ ගමේ ඉන්න තරුණ තරුණියනි ඔබ ඇත්තටම ජීවිතේ නිදහස විඳිනවද? ඒකත් අපිට ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා. ඇත්තටම ඔබ හිතනම ඇති කොළඹට ආවම නිදහස ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම කොළඹ ඉන්න ඔබ තරුණ තරුණියනි ඔබ ජීවිතේ නිදහස ළඟා කරගන්නවද? මං හිතන්නේ මේ නිදහස පුද්ගලානුබද්ධයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ නිදහස කියන දේ වෙනස් වෙනවා. අද අපි ගොඩක් දේවල් කතා කරා. මේ කෙටි විරාමයෙන් අනතුරුව අපි බලමු මේ කොටු වෙච්ච ජීවිතයේ නිදහස ළඟා කර ගන්නට හැකි අයරින් මේ තරුණ තරුණයින් 6 දෙනා මොන විදිහටද ඔවුන්ගේ අවසාන නිගමනයන් සමාජගත කරන්න කියලා. Trapped lives and freedom. What is the difference? Is there a difference? And where can we go with these differences? These 6 speakers spoke to you a lot today, and now we've come to the final round where we sum up what we spoke about. Let's begin with Tharindu. මං හිතන්නේ නිදහස ගැන අපි සීතල ඉතල වැඩසටහනේ මං හිතන්නේ ගොඩාක් අන්ත කතා කරා නිදහස ගැන. නිදහසේ විවිධ පැතිකඩවල ගැන කතා කරා. හැබැයි ඒ හැම කතාවක්ම එක තැනක නැවතුණා. මොකද මේ ජීවිත නිදහස කියන දේ අපිට අයිති දෙයක්. අපිට ඇත්තම ජීවිතේ මොකක්ද ඕනේ? අපිට ඇත්තම ජීවිතේ ඕනේ මේ ඉලක්ක අරමුණුද? අපිට ඇත්තම ජීවිතේ ඕනේ මේ කොළඹට හිර වෙන එකද? අපිට ඇත්තම ජීවිතේ ඕනේ මේ ෂෙඩියුල් එකක් අස්සේ මේ බිල්ඩින් එකක් ඇතුළේ හිර වෙන එකද? මේක තීරණය කරන්න පුළුවන් අපිට. ඔබේ ජීවිතයට ආමන්ත්‍රණය කරන්න. ඔබ නිදහසේ ඉන්න වෙලාවක ඔබ දිහා බලන්න. ඔබ ජංගම දුරකථනයෙන් ඈත් වෙලා ඉන්න වෙලාවක ඔබ දිහා බලන්න. ඔබගේ රැකියා ආයතනයේ ඉන්න අර වැඩ රාජකාරී වැඩගොනු පැත්තකට තියලා ඔබ දිහා බලන්න. ඔබට ජීවිතේ ඇත්තටම ඕනේ මේකද? ඔබට ජීවිතේ ඇත්තටම බලාපොරොත්තු වෙන නිදහස සතුට තියෙන්නේ මේ ජීවිතේද? ඒ යන ඔබේ ජීවිතේ ඔබට හැඩගස්ස ගන්නත් අපිට හැඩගස්සන්නත් අපිට පුළුවන් කියලා මම හිතනවා. To conclude, I would say that no matter what the circumstances are, maybe let it be a digital trap, financial trap, maybe a relationship trap, or an urbanized trap, remember that these circumstances change and you can get out of this pattern because freedom is always a state of mind. So yeah, finally, as a conclusion, after all these points, we have understood that the mobile phone is already made us a prisoner of them. That's why it's known as a cell phone. That's the concept. So remember to put out your phone, pay your debts, and forget the dues, and scroll your life, not your phone. I'll make it simple. So as long as we know that we are trapped, we still do have a choice to get out and escape from it. Yep. As a conclusion, I also want to say, do whatever you want to do whatever you like to do, be passionate about it. එතෙන්දී අනිවාර්යයෙන්ම passionate නම් තමන් කරන දේ ගැන අනිවාර්යයෙන්ම ඒ තුලින් සතුටක් එනවා. තමන් විඳිනවා. තමන් කරන දේ තමන් විඳිනවා. අන්නේ විඳීම තුලින් තමන් සොයන නිදහස අනිවාර්යයෙන්ම ළඟා වෙනවා. Thank you. And like most of the speakers just said, I think the change starts with you. ඒ නිසා අපි ඇත්තටම අපේ ආකල්ප වෙනස් කරලා අපිට පුළුවන් ඕන නම් අපිට ඕන තරම් examples තියෙනවා. දාස මුදලාරි දීලන්ත මාලගම තමන්ගේ ලංකාවේ ඉන්න rural areas වලින් පටන් ගෙන කොළඹට ඇවිල්ලා එහෙම නැත්නම් රටෙන් ඔබට ඇවිල්ලා තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරගත්ත මිනිස්සු. හැබැයි හැමෝම එහෙම නැහැ. හැමෝටම එහෙම කාගෙන යන්න ඕන කමක් නැහැ. හැබැයි අපි රටක් හදනකොට අපි හැමෝටම රටක් හදන්න ඕනේ. සමහර කෙනෙක් නෝරලි ඉපදුනා කියලා හැමදාම තේදළු නැල්ල කෙනෙක් වෙන්න හොඳ නැහැ. එනිසා අපි කරන්න ඕනේ රටක් ගවර්න්මන්ට් එක විදියට මේක බලන් ඉන්න මට බලධාරීන්ට කියන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා කොළඹ ඉන්වෙස්ට් කරලා සිංගප්පූරුවේ සයිස් කොළඹ ඉන්වෙස්ට් කරලා කොළඹ හදමු. කොළඹ හැදුවට පස්සේ ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් රිටර්න් එකෙන් අපි ලංකාවේ අනිත් රූරල් ඒරියාස් හදලා ලංකාව හොඳ රටක් කරමු. එන්න මට හැමෝටම ආපහු කියන්න තියෙන්නේ ලංකාවේ රූරල් ඒරියාස් කියලා තමන් ඒ පැත්තට දැම්මට පස්සේ එතන වැඩ නවත්තලා වෙන තැනකට යන්න හදන්න එපා. මේක අපේ රට මේ රට හදන්න ඕන නම් ඒ රූරල් ඒරියාස් වල ගිහිල්ලා අපිට හියුමන් කැපිටල් එක ඕනේ. තමන්ගේ රට වෙනුවෙන් ඒ අවුරුදු කීපයක් කැප කරලා අපි කොහොම හරි හොඳ රටක් හදමු. Thank you. බ්‍රොයිලර් කුකුලෙක්ට කතා කරන්න පුළුවන් වුණා නම් ඌ මොනවා කියයි? පොඩි කූඩුවක් ඇතුලේ හිර වෙලා දවස් 45ක් අවශ්‍ය ආහාර බෙහෙත් මේ හැමදේම නිසි වෙලාවට ලැබිලා දවස් 45ක් ඇතුළත මරණයට කැප වෙන මේ පුංචි කුරුල්ලෙක්ට කතා කරන්න පුළුවන් වුණා නම්
ඌ ඇත්තටම කියයි ජීවිතේ කොයිතරම්නම් දුකක්ද මේ හිරවීම කියන එක. අපි සැප පහසුකම් හොයාගෙන අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැම දෙයක්ම තියෙන උපරිමේ හොයාගෙන නගරයට යනවා තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න. හැබැයි ඔබ දැක්කද මේ නගරය තුල දුර්මුඛතාවයන් තියෙනවා. පරිසර දූෂණය වැඩි. ජනවාර්ගික ගැටලු ඇති වෙනවා. ළමා අපචාර අපයෝජන අව්‍යායුධ හිංසා පීඩා මේ හැමදේම අපි මේ කතා කරන සුපිරි නගරයේ කොටසක අපි දකින්නට තියෙනවා. හැබැයි මේ නගරය තුළ ඔබ ගමේ ඉඳන් දකින්න නිදහස තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නාර්ථයත් එක්ක අපි කැමති නෑ අද සීතල ඊතල වැඩසටහන නිමා කරන්න. අන්න ඒ නිසා අපි මේ තරුණයන් 6 දෙනාත් එක්ක අද කතා කරේ ඔබේ ආකල්ප වෙනස් කරගන්න රටේ අභ්‍යන්තරයට මේ තියෙන පහසුකම් ටික අරගෙන යන්න ඔවුන්ගේ මනස සංවර්ධනය කරන්න අවශ්‍ය අධ්‍යාපන පහසුකම් මේ අධ්‍යාපන රටාව හදලා දෙන්න. එතකොට අපිට රටක් විදිහට මේ අපේ රටේ ජීවත් වෙන හැම පුරවැසියටම සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් නිදහස් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙයි. ඔබ එවිට සිතුවිලි වලින් කොටු නොවෙච්ච, ආකල්ප වලින් කොටු නොවෙච්ච, කායිකව කොටු නොවෙච්ච බොහොම නිදහස්, නිවහල් සිතුවිලි වලින් පිරිච්ච නිර්මාණශීලී දක්ෂ පුද්ගලයෙක් වෙයි. Have you heard the story of the man who couldn't get out of the prison that he was put in? He said that he can get out of any prison, but he was put into one prison, and in that he tried and tried, but for hours he couldn't. Later on he realized that that prison was never locked. That is the secret, the lock of the mind. The prison was never there. It was only in his mind. Just like that, are you stuck? Are you trapped? Or are you really free? Or is it all in your mind? Is it where you are? Or is it where you want to go? Or have you put yourself in your very own matrix? Think about it, listen to yourself, because we have spoken now. It is time for you to speak to yourself. This is Seethala Ithala wrapping up with another episode. See you next week. I cannot breathe through toxic skies. You pollute me with your lies. Thought I'd die along with my sense of time, and I'm not alright. Feel trapped in my mind. I can't escape even if I try to. Little too late, too weak and too kind. My heart is on fire and I'm burning alive, so I guess I'm not fine. Still trapped in my mind. A date been in my mind for days. Wish I could get away. You know it isn't safe for me to be in this headspace. Drunk and I miss you unless I'm just drunk. Told me to swim, then you watched as I sunk. I can't forgive you, no I'm not that dumb. Paranoid, I gotta